समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනාම සිඩ්නිත් අසපුව උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න එකතු වෙච්ච වෙලාව. අදත් ඔබ හැම දිනෙකම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ඔබේ ජීවිතයට ඊටාම වැදගත් සතර සතිපට්ඨානය තුලින් කායානුපස්සනා භාවනා ක්‍රම ගැනයි අපි එකින් එක මේ ඉරිදා ධර්ම දේශනාව තුළින් සාකච්ඡා කරමින් ඔබට ධර්මය අහන්න සැලැස්සුයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සතර සතිපට්ඨානය කියලා කියන්නේ අපි සියලු දෙනාගේම සිහිය දියුණු කරගන්න උපකාර වෙන මාර්ගයක්. මේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රම වඩනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපේ සිහිය, අපේ මතක ශක්තිය දියුණු වෙනවා. දැන් බලන්න, ඔබ හිතන්න අපි යමක් සිහි කරන්නේ මතකයට ගන්න, සිහි කර කර තමයි යමක් මතක් කරලා මතකයට ගන්න. එහෙමනම් අපේ සිහිය දියුණු වෙනවා කියන්නේ අපේ මතක ශක්තිය දියුණු වෙනවා. ඔබ දන්නවා මහරහතන් වහන්සේලා මේ 84000ක ධර්මස්කන්ධය මේවා පොත්වල ලියාගෙන පොත් උස්සගෙන වැඩම කරා නෙමෙයි. උන්වහන්සේ මේවා සියල්ල කටපාඩමින් දරාගෙන එදා මහරහතන් වහන්සේලා තමන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවන් වලට මේ ධර්මයේ ඉගන්වුවේ සුතා, හොඳට බණ අහන්න, දතා ඇසූ ධර්මයේ ධාරණය කරගන්න, වචසා පරිචිතා මේ ධර්මයේ වචනේ නිතර සජ්ජායනා කර වචනේ පුරුදු කරන්න, මනසානුපෙක්කිතා නිතර නුවණින් විමසන්න. අන්න එතකොට ධර්මයේ නුවණින් විමසනකොට, මෙනෙහි කරනකොට ඒ තුල සිහිය පිහිටවාගෙන ධර්මයේ මෙනෙහි කරන්න දිට්ඨියා සුප්පටි විද්දා තමන්ගේ දෙයක් බවට, තමන්ගේම අවබෝධයක් බවට ඒ ධර්මයේපත් වෙනවා. ඔවැනි ක්‍රමවේදයක් තුල තමයි මේ ධර්මය බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ. මේ ධර්මයේ අනාගත පරපුරට කටපාඩමින් ධාරණය කරගෙන රැකගෙන අරන් යන්න. ඒ නිසා පින්වතුනි, එදා 84000ක ධර්මස්කන්ධයක් පරපුරෙන් පරපුරට භික්ෂූන් වහන්සේලා තමන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් පරම්පරාවට කටපාඩම් කරවගෙන මේ ධර්මය බොහෝ කාලයක් අරගෙන ආවේ. ඒ තරම් මතක ශක්තියක් භාවනාව තුළින්, සිහිය දියුණු කිරීම තුළින්, සතර සතිපට්ඨාන භාවනා ක්‍රම තුළින් ලැබිච්ච නිසායි. දැන් බලන්න, බොහෝ දෙනෙක් අපිට කියනවා අනේ හාමුදුරනේ මේ බණ ඇහුවට අපිට ටික වෙලාවකට ඒක අමතක වෙනවා. ඉස්සර වගේ නෙමෙයි, දැන් ඉතින් අමතකයි. මේ බණ අහගෙන හිටියට ඒ වෙලාවට විතරයි, ටික වෙලාවකින් අමතකයි. ඇයි ඒ කියලා අහන. එතකොට පින්වතුනේ, අපේ සිහිය දියුණු කරන්න අපේ මතකයේ දියුණු වෙනවා. අපිට බොහෝ කාරණා ප්‍රමාණයක් මතක තියාගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ අපේ සිහිය දියුණුණා. ඒ නිසා ඔබ සතර සතිපට්ඨානෙ වඩන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක්ගේ මතකයේ අවුරන්නේ, ඥානය වහලා දාන්නේ, ප්‍රඥාව දුබල කරන්නේ, ධම්මැස නැති කරලා දාන්නේ පංච නීවරණ තුලින්. සංයුත්ත නිකායේ සඳහන් වෙනවා අනීවරණ කියලා පංච නීවරණ ගැන බුදුරජාණන් වහන්සේ කරන දේශනාව. මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක්, අකුසල රාශියක්. අචක්කු කරන ධම්මැස නැති වෙලා යනවා. අඥාන කරන කෙනෙක් මෝඩයෙක් බවට පත් වෙනවා පංච නීවරණ නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ පඤ්ඤාය දුබ්බලී කරන, ප්‍රඥාව දුබල කරනවා, මතක ශක්තිය නැති කරලා දානවා. කෙනෙක් නුවණ නැති කෙනෙක් බවට පත් වෙලා යන්නේ පංච නීවරණ නිසා. එතකොට පින්වතුනි, අපිට පේනවා මේ පංච නීවරණ තුල ඉන්න තාක්කල්, නීවරණ පෝෂණය කරන තාක්කල්, නීවරණ වලට ඉඩ දීලා අපි ජීවත් වෙන තාක්කල් අපේ මතක ශක්තිය ටිකෙන් ටික දුර්වල වෙනවා. අපේ මතකයේ ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා යනවා. එතකොට තමයි මේ අහපු දේ ටිකකින් අමතක වෙනවා.
සමහරු මේ බණ අහනවා ටික වෙලාවකින් අමතකයි. ඒ නිසා පින්වතුනි අපේ මතක ශක්තිය දියුණු කරගන්න නම් අපේ සිහි නුවණ වඩා ගන්න නම් සතර සතිපට්ඨානයේ තුලින්ම සිහිය දියුණු කරගන්න උත්සාහ ගන්න. අපි මේ සතර සතිපට්ඨානයේ තුලින් මේ කරන භාවනා ක්‍රම අතර පින්වතුනි අද අපි කතා කරන්නේ ධාතු මනසිකාර කියන භාවනාව ගැන. ඔබට මතක ඇති ඔබ ඉරිදා දවසේ මේ ධර්ම දේශන මාලාවම හොඳින් ශ්‍රවණය කරා නම් අපි ආනාපාන සති භාවනාව ගැන ඒ භාවනාව කොහොමද අපි ප්‍රායෝගිකව වඩන්නේ? ඒ ගැන ඔබ ඉගෙන ගත්තා. ඒ වගේම ඉරියාපත භාවනාව, සම්පජන්‍ය භාවනාව කොහොමද අපි දියුණු කරගන්නේ? ඒ ගැන ඔබ ඉගෙන ගත්තා. ඒ වගේමයි පිළිකුල් භාවනාව, අසුභ භාවනාව, අට්ටික සංඥා භාවනාව වගේ භාවනා ක්‍රම කොහොමද අපි ප්‍රායෝගිකව දියුණු කරගන්නේ කියලා ඔබ දැනුමක් ඇති කරගත්තා. මේ කායානුපස්සනා භාවනා ක්‍රම අතර ඊටාම වැදගත් භාවනාවක් තමයි ධාතු මනසිකාර භාවනාව. මේ ධාතු මනසිකාර භාවනාව දියුණු කිරීම තුළින් අපේ ශරීරයේ මේ රූපස්කන්ධයේ යථා ස්වභාවය අපිට අවබෝධ කරගන්න ධාතු මනසිකාර භාවනාව අපට උපකාර වෙනවා. පින්වතුනි අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයක් තමයි අපිට තියෙන්නේ. දැන් අපි මේ කය දිහා බලනකොට අපිට බැලුව බැල්මටම පිටින් පේන්නේ අපේ කයේ තියෙන මේ පෙනුම දිහා ගත්තාම පඨවි ස්වභාවයෙන් මේ ගොරෝසු දේවල්. ඊළඟට දිය වෙලා වැగిරිලා යන පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය ආදී වැగిරිලා යන දේවල් තියෙනවා. කෙස්, ලොම්, නිය, සම්මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව ආදී පඨවි ගතිය වැඩි දේවල් තියෙනවා. එතකොට මේ වගේ දේවල් මේ ශරීරයේ තුල පවතිනවා. ඊළඟට උණුසුමක් තියෙනවා. අපි කන බොන ආහාර දිරවන උණුසුමක්. ශරීරයේ දිරවන උණුසුමක් තියෙනවා. ඊළඟට පරිධාන තේජෝ ධාතු, පාචක තේජෝ ධාතු, සන්තප්පන තේජෝ ධාතු, මේ වගේ ශරීරයේ තියෙන උණුසුම ආකාර කීපයකින් ආකාර හතරකින් විස්තර කරන. ඒ වගේම වායෝ ධාතු කොටස් උගුරට එනවා, ඈනුම් යන වාතයක් තියෙනවා, බඩවැල් වල හැදිලා පසුපසෙන් පිට වෙන වාතයක් තියෙනවා, කුච්චිසයා වාතක්, කුසී පිරිච්ච වාතයක් තියෙනවා, අංගමංගානුසාරින වාත, අපේ අවයව සොලවන්න, අතපය හසුරවන්න, වටපිට බලන්න, ඇවිදින්න, මේ හැම දෙයකටම උපකාර වෙන්නේ වායෝ ධාතුවමයි. එතකොට මේ ශරීරයේ අපේ සකස් වෙලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගේ. බුදුරජාණන් වහන්සේ මේ ධාතු මනසිකාර භාවනාව ගැන ලස්සන උපමාවක් පෙන්නනවා සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාර කොටසෙදී. කොහොමද අපි ධාතු මනසිකාරය වඩන කෙනෙක් කය දිහා බලන්න පුරුදු වෙන්නේ? දැන් පින්වතුනි අපි සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිහා බලනකොට අපි දකින්නේ ඒකකයක් හැටියට. අපි හිතමු මෙහෙම අන්න නිමල් එනවා, අන්න කමලා එනවා, අන්න සුනිල්, මේ වගේ අපි පුද්ගලයෝ හැටියට, කෙනෙක් හැටියට, ඒකකයක් හැටියට අපි පිළිගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සම්මුති ලෝකේ අපි කතා බහ කරන්නේ නම් වලින් පුද්ගලයෝ හැටියට සම්මුති ලෝකේ අපි ඒ අය ගැන කතා කරනවා. හැබැයි පරමාර්ථ වශයෙන් අපි ඔවුන්ගේ ශරීර තුල මොනවද මේ අපි නිමල් කියලා ගත්තේ කාවද? සුමන කියලා පිළිගත්තේ කාවද? අජිත් කියලා කියන්නේ කාටද? අපි මේවා එකින් එක බෙදාගෙන යනවා. බලනකොට කෙස් ටිකක්, රෝම කූප ටිකක්, නියපොතු ටිකක්, දත් ටිකක්, එක්ක හමක්, මේ වගේ මේ කොටස් වලින් හැදිච්ච ශරීරයක් තමයි තියෙන්නේ. අන්තිමට කෑලි වෙන් කරලා බලනකොට අපිට පේනවා මේ තුල ඇති දෙයක් නැහැ. මේ තුල තියෙන පොළොවට පස් වෙලා යන දේවල් ටිකක්, ජලයේ දිය වෙලා වැగిරිලා යන දේවල් ටිකක්, උණුසුමට එකතු වෙලා අවසන් වෙන දේවල්, හමාගෙන ගිහිලා අවසන් වෙන දේවල් ටිකක්. ඔය වගේ මේ ශරීරයක් හැදිච්ච සතර මහා ධාතු කොටස් ඒ බාහිර පරිසරයේ තියෙන සතර මහා ධාතු වලටම එකතු වෙලා අවසන් වෙලා යනවා මිසක් අන්තිමට පරමාර්ථ වශයෙන් බෙදාගෙන යනකොට මම කියලා පිළිගන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඔන්න ඔය අවබෝධය අපිට ඇති වෙන තාක් අපි මේ ශරීරයේ ධාතු වශයෙන් බෙදා බලන්න පුරුදු වෙන්නට ඕනේ. ඒක තමයි ධාතු මනසිකාර භාවනාව. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකට පෙන්නනවා මහණෙනි කෙනෙක් ඔන්න ගවයෙක්ව අරගෙන එනවා හරක් මරන මිනිස්සෙක් හරි ඔහුගේ ගෝලයෙක් හරි. බුදුරජාණන් වහන්සේ වදාළ හරක් මරන මිනිස්සෙක් හරි එයාගේ ගෝලයෙක් හරි ඇවිල්ලා ඔහු මොකද කරන්නේ?
දැන් හරකෙක්ව ගේනවා. ගෙනල්ලා 4 මං හන්දියක 3 මං හන්දියකට හරකෙක් ගෙනල්ලා මේ හරක මරනවා. හරක මරලා ඒ හරකව මරලා මස් කරනවා. හරකව මරලා මස් කරලා 4 මං හන්දියක මේ හරක් මස් විකුණනවා. ඒ විකුණනකොට දැන් ඔන්න හැම අයින් කරලා ඊළඟට මස් වෙන් කරලා පීකුදු වෙන් කරලා ඇට සහිත කෑලි වෙන් කරලා කෑලි කෑලි බඩවැල් මේවා වෙනම අයින් කරලා අර සතා කෑලි 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 වලට අයින් කරලා කොටසෙන් කොටස තමයි විකුණන්නේ. දැන් එතකොට කවුරුවත් ඔබ ওই මස් කඩ ළඟින් ගිහිල්ලත් ඇතිනේ. ඔබ ගත්තේ නැතත් ඔබ කෑවේ නැතත් මස් කඩ ළඟින් ඕන තරම් ගිහිල්ලා ඇතිනේ. සමහරලාවට ඔබ හොඳට අහගෙන ඉන්න ওই මස් විකුණන අය කවුරුවත් කෑ ගහනවද? හරක ගන්න ඉන්න කියනවද? නෑ. ඒ අය හරක කියන සංඥාව නැති වෙලා. කොටස් වලට බෙදලා වෙන් කරාට පස්සේ හරක කියන සංඥාව නෑ. පීකුදු ගන්න ඉන්න කියලා පීකුදු ටික වෙනම විකුණනවා. ඊළඟට මෙන්න මස් ගන්න ඉන්න කියලා මස් ටික වෙනම විකුණනවා. මේ වගේ සමහර වෙලාවට හැම ගෙනියන වෙනම කෙනෙක් ඉන්න ඇට කෑලි සත්තුන්ට දෙන්න හරි ඇට කෑලි ගෙනියන අය වෙනම ඉන්න පුළුවන්. ඔය වගේ කොටස් වෙන් කරලා දැන් එහෙම 4 මං හන්දියක හරකෙක් ගෙනල්ලා මස් කරලා වෙන වෙනම විකුණනකොට හරකා කියන සංඥාව නැහැ. විකුණන අය තුලත් නැහැ, ගන්නේ අය තුලත් නැහැ. කවුරුත් ඇවිල්ලා ඉල්ලන්නේ මට හරක කිලෝ එකක් දෙන්න කියන්නේ මට මස් දෙන්න කියලා මස් ඉල්ලන්නේ. මට පීකුදු වලින් දෙන්න කියලා එහෙම ඉල්ලන්නේ. එතකොට අපිට පේනවා අර පුද්ගල සංඥාව කොටසෙන් කොටස අයින් කරනකොට පුද්ගල සංඥාව ඉබේම බැහැර වෙලා යනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තමන්ගේ ශරීරය ගැනත් ඔය විදිහටම බෙද බෙදා බලන්න කියනවා. දැන් අපි පිළිගන්නවා මේ අසවල අන්න නිමල් මේ කමලා මේ සුමන අපි පුද්ගලයෙක් හැටියට පිළිගත් අය. දැන් අපි අරගෙන බලනවා ඇත්තටම මෙයා තුල මොනවද තියෙන්නේ? බෙදාගෙන යනවා. ඔන්න කෙස් ටික දිහා බලනවා. මම මගේ කියලා පවත්වන්න පුළුවන් දෙයක් මේ කෙස් වල තියෙනවද? බලනකොට කෙස් කියන්නේ දිර දිරා ගිහිල්ලා පස් වෙලා අවසන් වෙන දෙයක්. ඒ කෙස් වල මම මගේ කියලා පවත්වන්න පුළුවන් දෙයක් කෙස් වල නැහැ. ඊළඟට බලනවා ශරීරේ පුරාම තියෙන රෝම කූප අරගෙන. බලනකොට රෝම කූප වල ස්වභාවයත් දිරලා පස් වෙලා යනවා. අවසාන ඉතුරු වෙන්නේ පස් වෙලා යන පස් ටිකක් විතරයි. රෝම කූප නැහැ. අන්න පඨවි ධාතුව. ඊළඟට බලනවා නියපොතු දිර දිරා පස් වෙලා යනවා මිසක් මම මගේ කියලා ගන්න දෙයක් හිතන ඉතුරු වෙන්නේ නැහැ. පස් ටිකක් අවසාන ඉතුරු වෙන්නේ. ඊළඟට දත් දිර දිරා පස් වෙලා යනවා. ඊළඟට සම මස් නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව බඩදිව පෙනහල් අසූචි හිස්මොල ආදී මේ කොටස් මේ ඔක්කොම දිර දිරා පස් වෙලා යන දේවල්. අන්න කොටසෙන් කොටස වෙන් කර බලනකොට මේ ශරීරයේ තුල තියෙනවා පඨවි ධාතු කොටස් 20ක්. මේ කේස් රෝම කූප නියපොතු දත් සම මස් නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව බඩදිව පෙනහලු අසූචි හිස්මොල ආදී ගොරෝසු ස්වභාවයෙන් යුතු පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා. ඇත්තෙම පින්තුනේ පඨවි ධාතු කියලා අපි ගත්තට තනිකරම පඨවි විතරක් තියෙනව නෙමෙයි. ඒ පඨවි ධාතු හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්ම තමයි. හැබැයි ඒවා තුල පඨවි ගතිය වැඩි. ඒ නිසා අපි පඨවි කියනවා. දැන් කෙස්, රෝමකූප, නියපොතු, දත්, සම, මස් මේවා ඔක්කොම හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. හැබැයි ඒ තුල වෙන්වෙන්ව ගත්තාම පඨවි ගතිය වැඩි, ගොරෝසු ගතිය වැඩි. ඒ නිසා අපි ඒවා පඨවි ධාතු හැටියට පඨවි කොටසට වෙන් කරලා කොටස් 20ක් ශරීරයෙන් බුදුරජාණන් වහන්සේ වෙන් කරලා පෙන්නනවා. මෙන්න පස් වෙලා යන දේවල් හැටියට පඨවි ගතිය වැඩි දේවල් මහ පොළොවේ පස් හා සම කරලා වඩන්න කියනවා. ඔන්න ධාතු මනසිකාර භාවනා වඩනකොට ඔබ දැනගන්න ඕන දෙයක්. ඒ තමයි ශරීරයේ තියෙන පඨවි ධාතු මහ පොළොවේ පස් හා සම කරලා බලන්න ඕන. බාහිර පරිසරයේ තියෙන පස් වලට සමාන වශයෙන් තමන් හිතන්න වඩන්න පුරුදු වෙන්නට ඕන. ඊළඟට බලනවා මේ ශරීරයේ තියෙන සතර මහා ධාතුන්ගෙම හටගෙන හැබැයි ඒවැ ආපෝ ගතිය වැඩි. වැగిරෙන ස්වභාවය වැඩි දේවල් තියෙනවා. ඒ තමයි පිත, සෙම, සැරව, ලේ, දහඩිය, කඳුළු, උරුණු තෙල්, මුත්‍ර මේ වගේ
ශරීරේ තියෙනවා ගලාගෙන යන ඒවා දිය වෙනවා, වැగిරිලා යන ස්වභාවයෙන් යුක්තයි. මේ මූලික ස්වභාවය දිහා බලනකොට පඨවි ගතියක් තියෙනවා. ආපෝ ගතිය වැඩි හැබැයි. ඒ නිසා මේවා ආපෝ ධාතු හැටියට අර ගලාගෙන යන ස්වභාවය වැඩි නිසා ආපෝ ධාතු හැටියට බුදුරජාණන් වහන්සේ කොටස් 12ක් පෙන්වනවා. එතකොට පඨවි ධාතු කොටස් 20යි, ආපෝ ධාතු කොටස් 12යි. දැන් ඔය කොටස් දෙක විතරක් ගත්තාම ඒ කොටස් 32ක් තියෙනවා. පඨවි ධාතු කොටස් 20යි, ආපෝ ධාතු කොටස් 12යි. කොටස් 32යි. ඔබ ඉගෙන ගන්න ඇති මීට කලින් අපි ඉගෙනුවා භාවනා ක්‍රම අතර අසුභ භාවනාව, පිළිකුල් භාවනාව, එහෙමත් නැත්නම් කායගත සති භාවනාව. පින්වතුනි, කායගත සති භාවනාව වඩනකොට අපි ගත්තේ මේ පඨවි ආපෝ කියන මේ ධාතු දෙක විතරයි. පිළිකුල් වශයෙන්, අසුභ වශයෙන් අපි මෙනෙහි කරන්නේ පඨවි ධාතුවේ පිළිකුල් ස්වභාවය, ආපෝ ධාතුවේ පිළිකුල් ස්වභාවය. අපි එහෙම නැත්නම් කියනවා දෙතිස් කුණුප කොටස්. එතන තියෙන්නේ කොටස් 32ක් විතරයි. හැබැයි පින්වතුනි, ධාතු මනසිකාරයට එනකොට ඒ පඨවි ධාතු කොටස් 20යි, ආපෝ ධාතු කොටස් 12යි, ඊට අමතරව තව කොටස් 10ක් එකතු වෙනවා. ඒ 10 අතර තියෙනවා තේජෝ ධාතු කොටස් 4ක්. අපි කන බොන ආහාර දිරවන්නේ උණුසුමක් නිසා. අපේ ශරීරයේ දවසින් දවස වයසට යන්නේ, ඇඟ දිරන්නේ උණුසුමක් නිසා. ඇඟේ තියෙන තේජෝ ධාතුව, ජීරණ තේජෝ ධාතුව, සන්තප්පන තේජෝ ධාතුව, පරිධාන තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව කියලා හඳුන්වනවා. ඇඟ දවනවා, තවනවා උණුසුමකින්. ඊළඟට ඔබ දන්නවා උණ ගත්තා කියයි, ඇඟේ රස්නේ වැඩි වුණාද කියලා. ඔබ බලනවා මේ ඇඟේ තියෙන උණුසුමක් තියෙනවා. මැරෙනකොට මොකද වෙන්නේ? ආයුස්මාච විඥාන. ආයුෂ අවසන් වෙනකොට මේ උණුසුම ශරීරයෙන් බැහැර වෙලා විඥානයත් එක්කම කයින් බැහැරට ඇදිලා යනවා. ඊට පස්සේ තමයි මේ ශරීරේ වැඩකට ගන්න බැරි දර කඩක් වගේ එහෙම දිරන්න පටන් ගන්න, මහ පොළොවටම දිරා පස්සෙලා යන. එතකොට ශරීරය තුල තියෙන මේ උණුසුම මැරෙනකොට ආයුස්මාච, උස්මාච කියන්නේ තේජෝ ධාතු. ශරීරේ පුරාම බැසගත් උණුසුම ශරීරයෙන් බැහැරට ඇදිලා යනවා. මෙන්න මේ උණුසුම ක්‍රියාත්මක වෙන ආකාර 4ක් අනුව කොටස් 4කට බෙදෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, භාවනා වඩන කෙනා, ධාතු මනසිකාර භාවනාවේ දෙන කෙනා ශරීරයේ තුල තියෙන මේ උණුසුම බාහිර පරිසරයේ උණුසුමට සමාන කරලා භාවනා වඩන්න කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ශරීරයේ තුල වායු ධාතු කොටස් 6ක් තියෙනවා. උගුරට එනවා උද්දංගමා වාත. අපි ඈනුම් යවන්නේ, කෑම කන්න පවා අපි කෑම බත් කටක් ගිලිනකොට උගුරෙන් ඒ ඉදේ ප්‍රමාණයේ වායෝ ධාතුවක් උගුරෙන් එළියට යනවා. එතකොට මේ වගේ උගුරට එනවා, ඈනුම් යනවා, පිට ආහාර ගන්න, පිට මේ හැම දෙයකටම උපකාර වෙන්නේ වායෝ ධාතුව. ඒ විතරක් නෙමෙයි, අංග මංගානුසාරිනෝ වාත. අවයව හොලවන්න, අතපය හසුරවන්න, දිගහරින්න, වටපිට බලන්න, ඇවිදින්න, මේ හැම දෙයක්ම අපි කරන්නේ වායෝ ධාතුව නිසා. ඊළඟට අදෝගමා වාත, මේ බඩවැල් වල හැදෙන වායෝ ධාතුව පසුපසින් පිට වෙලා යනවා. ඊළඟට කුච්චිසයා වාත, මේ කුසේ තියෙන වාතයක්, මේ බඩේ පිරිච්ච වායෝ ධාතුවක් තියෙන. ඊළඟට ශරීරේ පුරාම ගමන් කරන ලේ ධාතුවත් එක්ක ශරීරේ පුරා ගමන් කරන වායෝ ධාතුවක් තියෙන. ඊට අමතරව ආස්වාස ප්‍රස්වාස වාත, අපි ආස්වාස ප්‍රස්වාස කරන වාතයේ පවා අපේ ශරීරයත් එක්ක, ජීවිතයත් එක්ක බැඳිච්ච දෙයක්. අපිට ඒකෙන් බැහැර වෙන්න පුළුවන් කමක් නැහැ. පින්තුනේ, අපි ආස්වාස ප්‍රස්වාස නැවැත්තුවොත් අපි මරණයටපත් වෙනවා. එහෙමනම් අපේ ජීවිතේ රැකිලා තියෙන්නේ මේ හුස්ම රැල්ලත් එක්ක බැඳිච්ච ජීවිතයක් අපි තුල තියෙන. මේ හුස්ම රැල්ලේ මේ ගන්න හුස්ම පෙනහළු හරහා මේ ශරීරයට අවශ්‍ය දේවල් උරාගෙන ආපහු පිට කරනකොට මේ ශරීරේ පුරාම මේ හුස්ම රැල්ල නිසා පවතින ස්වභාවයක්, බැඳී පැවැත්මක් හුස්ම තුල තියෙනවා. මෙන්න මේ කියන කොටස් සියල්ල බුදුරජාණන් වහන්සේ වදාළ ශරීරයේ තියෙන පඨවි ධාතු කොටස් 20 මහ පොළොවේ පස් හා සම කරලා භාවනා වඩන්න. ශරීරයේ තියෙන වැగిරෙන ආපෝ ධාතු කොටස් 12 මහ පොළොවේ තියෙන ජලය හා සම කරලා භාවනා වඩන්න. ශරීරයේ තුල තියෙන හමාගෙන දේවල් යන දේවල් සියල්ල පරිසරයේ හමාගෙන යන සුළඟ හා සම කරලා වඩන්න. ශරීරයේ තියෙන උණුසුම බාහිර පරිසරයේ තියෙන මේ උණුසුමට, ගින්නට සමාන කරලා වඩන්න.
එතකොට මේ වගේ අපිට පුළුවන් නම් අපේ ශරීරය තුල තියෙන සතර මහා ධාතු හැබැයි අපි මේ බාහිර පරිසරයේ තියෙන දේවල් එක්ක සම කර කර අපි භාවනා වඩන්න පුරුදු වෙනවා. එහෙම වඩන්න අන්න භාවනාව කරගෙන යන්න තමන්ගේ හිත තුල ධාතු මනසිකාර භාවනාව හොඳට වැඩෙනකොට මම මගේ කියලා පිළිගත්ත තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් ආත්මයක් තියෙනවා කියලා පිළිගත්ත ආත්ම දෘෂ්ටිය නැති වෙලා මම කියලා කියන්නේ මේ කෙස් ලොම් නියදත් ආදී පටවි කොටස් ගොඩක එකතුවක්. පිටතෙම සැරව ආදී වැగిරිලා යන දේවල් ගොඩක එකතුවක්. උණුසුමට අයිති ස්වභාවයන් වල එකතුවක්. හමාගෙන යන වායු ධාතු කොටස් කීපයක එකතුවක්. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයට නේද මේ මම මගේ කියලා මේ මුලා වුණේ කියලා අන්න රූපස්කන්ධේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපේ යථා ස්වභාවය අවබෝධ කරගන්න උපකාර වෙනවා මේ ධාතු මනසිකාර භාවනාව ඔබ දියුණු කරනවා නම්. පින්තුනි මේ ධාතු මනසිකාර භාවනාව වඩන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි එයාට අටලෝ දහම ඉදිරියේ අකම්පිත හිතක් දියුණු කරගන්නත් පුළුවන් කියන. අන්න ලැබෙන ආනිසංසය. මේ ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක යස ආයස කියන අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන අකම්පිත හිතක් ධාතු මනසිකාර භාවනා වඩන කෙනෙකුට ඇති කරගන්න පුළුවන් කියනවා. දැන් බලන්න පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන තේර ගාථාවේ තියෙනවා සාරිපුත්තයන් වහන්සේ ආනාපාන සති භාවනාව හොඳට වඩපු කෙනෙක්. සාරිපුත්තයන් වහන්සේ වගේම ධාතු මනසිකාර භාවනාව හොඳට දියුණු කරගත්ත කෙනෙක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ධාතු මනසිකාරේ වඩපු නිසා උන්වහන්සේගේ තේර ගාථාවේ කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ අයුරින්ම පවත්වන සාරිපුත්තයන් වහන්සේ හරියට මහ පොළොව වගේ කියනවා. ජලය වගේ සාරිපුත්තයන් වහන්සේ හරියට ගින්න වගේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ හරියට සුළඟ වගේ. ප්‍රියමනාප කිසිම දෙයකට කම්පා වෙන්නේ නැහැ කියන. ඒ ස්වභාවය විස්තර කරනවා මහ පොළොවට කෙනෙක් ප්‍රියමනාප දේවල් දානවා ගිහිල්ලා අපි ගමු වටිනාම දේවල් පොළොවට විසි කරා රන් රිදී මුතුමැණික් පොළොවේ තැම්පත් කරනවා නිදාන් කරනවා පොළොවට විසි කරනවා. ඒවා බිම වැටෙනවා. පොළොව උද්දාමයටපත් වෙන්නේ නැහැ. ඔන්න දැන් මගේ මේ නිදන් වල්ලලා තියෙනවා මෙච්චර වටිනා සම්පත් මගේ මේ පොළොව උඩ තියෙනවා කියලා පොළොව අමුතුවෙන් උද්දාමයකටපත් වෙන්නෙත් නැහැ. ඒ වගේම මහ පොළොවට අසූචි වර්ග මිශ්‍ර වෙනවා. මල මුත්‍ර කරන්නේත් පොළොවටමයි. මේ වැසිකිලි වලවල් හරන්නේත් පොළොවෙමයි. මේ මැරුණට පස්සේ කුණු වෙලා යනකම් වල්ලන්නේත් පොළොවේමයි. එතකොට මහ පොළොව අයියෝ මේවා නම් එපා මේවා අපිරිසිදුයි කියලා ඒව නිසා කම්පා වෙන්නෙත් නැහැ කියලා. එතකොට වටිනා දේවල් පොළොවට එකතු වුණා කියලා පොළොව උද්දාමයටපත් වෙන්නෙත් නැහැ. පිළිකුල් සහගත දේවල් නොවටිනා දේවල් පොළොවට එකතු වුණා කියලා පොළොව කම්පා වෙන්නෙත් නැහැ. මහ පොළොව අකම්පිතයි ප්‍රියමනාප දේවල් ඉදිරියේ මහ පොළොව අකම්පිතයි. ඒ වගේ ධාතු මනසිකාර භාවනාව දියුණු කරගත්ත කෙනත් අටලෝ දහම ඉදිරියේ ලාභ අලාභ සැප දුක යස ආයස නිന്ദා ප්‍රශංසා ඉදිරියේ අකම්පිතයි කියලා බුදුරජාන් වහන්සේ වදාළා. ගින්නත් ඒ වගේ. ගින්නට ප්‍රියමනාප දේවල් වටිනා දේවල් දාලා ගින්නට පුලුස්සනවා. ගින්න උද්දාමයටපත් වෙන්නේ නැහැ. දැන් ඉතින් මගේ තුල පිච්චෙන මහ වටින දෙයක් කියලා ගින්න උද්දාමයටපත් වෙන්නේ නැහැ. ගින්නට කොළරොඩු, දර, අසූචි වර්ග මොනවා විසි කරත් ගින්න අමුතුවෙන් දුක් වෙන්නෙත් නැහැ. ජලයත් ඒ වගේ. ගලාගෙන යන ජලයට මිනිස්සු සුවඳ වර්ග මිශ්‍ර කරනවා. නොඑක් සුවඳ විලවුන් විසි කරනවා. වටිනා දේවල් වතුරේ පාවෙලා ගලාගෙන යනවා. හැබැයි ජලය අමුතුවෙන් උද්දාමයටපත් වෙන්නෙත් නැහැ. නොවටිනා දේවල් මල මුත්‍ර විසි කරත්, අසූචි කරලා වතුරට විසි කරත්, මුත්‍රා වතුරට මුත්‍රා කරත් වතුර කම්පා වෙන්නේ අයියෝ මේ පොල් මොනවද මේ මගේ වතුර ටික කම්පා වෙනවා නේද? ඇයි මේ අපිරිසිදු වෙනවා නේද කියලා ජලයේ සෙලවෙන්නේ නැහැ. ජලයේ කම්පා වෙන්නේ නැහැ කිය. එතකොට ඔය වගේ සුළඟ ගැනත් පෙන්නනවා. සුවඳ වර්ග සුළඟි හමාගෙන යනවා. ඒ වගේම නොයෙක් දුගඳ පැතිරිලා යනවා සුළඟත් එක්ක. අමුතුවෙන් සුළඟයකට ඒ දෙකටම එකම විදිහේ අකම්පිත ස්වභාවයක් තියෙන. අන්න ඒ වගේ මේ ධාතු මනසිකාර භාවනාව ඉහළට දියුණු කරගත්ත කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ ලාභ අලාභ සැප දුක යස ආයස නිന്ദා ප්‍රශංසා ඉදිරියේ අටලෝ දහම ඉදිරියේ අකම්පිත හිතක් තියෙනවා. එහෙමනම් පින්වතුනි ඔබත් මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයේ තුල
ඔබට මේ ලෝකේ ජීවත් වෙනකොට ලාභ වගේමයි අලාභත් ලැබෙනවා. සැප වගේමයි නොයෙක් දුක් ගැහැට වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මිනිස්සුන්ගේ ಗುಣ කතන ප්‍රශංසා ලැබෙනවා වගේමයි නොයෙක් නිന്ദා පහස වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ අටලෝ දහම ඉදිරියේ අකම්පිත හිතක් ඔබ ඇති කරගන්න නම් ඔබ මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයේ තුල මේ කය යථා ස්වභාවය මෙනෙහි කරමින් ධාතු මනසිකාර භාවනාව වඩන්න. ධාතු මනසිකාර භාවනාව තුළ බුදුරජාණන් වහන්සේ වදාළේ අටලෝ දහමෙන් අකම්පිත හිතක් ඇති වෙනවා. සාරිපුත්තයන් වහන්සේ හරියට මහ පොළොව වගේ අකම්පිතයි කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට මොනතරම් ප්‍රශංසා කරත් නිඳා කරත් ජලය වගේ අකම්පිතයි. ගින්න වගේ සුළඟ වගේ කියලා පෙන්වන්නේ ඒ නිසයි. ඒ නිසා අපි අපේ ශරීරයේ තියෙන පස් වෙන දේවල් සියල්ල මහ පොළොවේ පස් හා සමකොට භාවනා වශයෙන් වඩන්න පුරුදු වෙන්න. ශරීරයේ තියෙන වැగిරෙන දේවල් සියල්ල මේ ජලයේ ගලාගෙන යන පොළොවේ ගලාගෙන යන වැగిරෙන දේවල් හා සමාන කරලා භාවනා වඩන්න. ඒ වගේම ශරීරයේ තියෙන උණුසුම බාහිර උණුසුමට එකතු වෙලා යන ආකාරය සිහි කරමින් භාවනා වඩන්න. ශරීරයේ තියෙන තේජෝ ධාතුව බාහිර පරිසරයේ තියෙන ගින්නට සමකොට භාවනා වඩන්න. ඔන්න ඔය ක්‍රමයට ඔබට පුළුවන් නම් ඔබේ කයේ යථා ස්වභාවය විමසන්න. අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති. තමන්ගේ කයේ යථා ස්වභාවය හොඳට නුවණින් විමසමින් භාවනා වඩන්න පුළුවන් නම් අන්න තමන්ගේ කයේ යථා ස්වභාවය මා තුල තියෙන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කුණු වෙලා දිය වෙලා දිරලා පස් වෙලා අවසන් වෙලා යන මේ පඨවි ධාතු කොටස් ටිකක් ආපෝ ධාතු කොටස් ටිකක් වායු ධාතුවට අයිති කොටස් ටිකක් උණුසුමට අයිති කොටස් ටිකක් නේද කියලා අන්න සතර මහා ධාතුන් ඉදිරියේ අකම්පිත හිතක් ඇති වෙනවා. ඒ නිසා පින්වතුනි ධාතු මනසිකාර භාවනාව කියන්නේ බොහොම වැදගත් භාවනා ක්‍රමයක්. ඒ වගේම අපි විදර්ශනා භාවනා වඩනකොට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අවබෝධ කළ යුතු දුක සංක්ෂේපයෙන් හකුලවලා ගත්තහම පංච උපාදානස්කන්ධය. අපි විදර්ශනා වඩනකොට පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය තමයි මෙනෙහි කරන්නේ. ඒ තුල පළවෙනිම උපාදානස්කන්ධය තමයි රූප උපාදානස්කන්ධය. රූපය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරය. බුදුරජාන් වහන්සේ ලස්සන උපමාවකට පෙන්නනවා කණු හතරක් හිටවලා උළුහස්සක් ජනේලයක් හිටවලා ඒ හරහට ලී බැඳලා වරිච්චි බැඳලා මැටි ගහලා වහලයක් සෙවිලි කරාට පස්සේ අපි ඒකට කියනවා පොදු නමක් ගේ කියලා. නමුත් බෙදලා බලනකොට තියෙන ලී කෑලි හතරක් මේ ජනේල ලී කෑලි ටිකක් උළුහව ජනේල ලී කෑලි ටිකක් මැටි ටිකක් ඊළඟට අර බැඳපු රීප්ප පටි ටිකක් ලණු ටිකක් ඕවා තමයි වෙන් කරලා ගත්තාම තියෙන්නේ. හැබැයි මේ ඔක්කොම එකතු කරලා ගත්තාම අපි ඒකට ගේ කියනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා ඇට සැකිල්ලක් මස්ලේ තැවරිලා නහර වැල් වලින් එතිලා හැමකින් වැහුණට පස්සේ අපි ඒකට කියනවා රූපය කියලා. අන්නේ රූපේ යථා ස්වභාවය හොඳට සතර මහා ධාතු ඔස්සේම විමසලා බලනකොට අන්න ඒ කෙනාට රූපේ ගැන තියෙන යම් මිත්‍යා දෘෂ්ටියක් ඇද්ද? මේ රූපය මම, රූපය මගේ, රූපය මගේ ආත්මයයි. මට ඕන විදිහට මේ රූපේ පවත්වන්න පුළුවන් කියලා වැරදි දෘෂ්ටියක් තිබුණා නම් ඒ දෘෂ්ටිය දුරු වෙලා මම කියලා මේ මෙච්චර කාලයක් පිළිගත්තේ පස් වෙලා යන දේවල් ටිකක් නේද? දී වෙලා යන දේවල් ටිකක් නේද? උණුසුමට අයිති දේවල් ටිකක් නේද? හමාගෙන යන දේවල් ටිකක් නේද කියලා අන්න මේ රූපේ යථාර්ථය වැටහෙන්න ගන්නවා. පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය වැටහෙන්න ගන්නවා. සම්මුති ලෝකයේ තුල අපි අම්මා තාත්තා කියලා වෙන් වශයෙන් අපි අඳුනගත්තට සම්මුති ලෝකයේ තුල මේ මගේ හිතවත්තු, මේ මගේ යාළුවෝ, මේ මගේ බිරිඳ, මේ මගේ දරුවෝ, මේ අම්මා, මේ තාත්තා, මේ අසවලා, මේ නිමල් කමල් ওই නම් වලින් මොන විදියට සම්මුති ලෝකේ අපි අඳුනගත්තත් පරමාර්ථ වශයෙන් බෙදාගෙන යනකොට අපිට දකින්න ලැබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කොටස් කීපයක් විතරයි. ඒ ධාතු එක්ක එකතු වෙලා අවසන් වෙනවා. ඒක තමයි ධාතු වල ස්වභාවය. සමාන ධාතු එක්ක එකතු වෙලා අවසන් වෙනවා. පොළවේ තියෙන පස් වෙලා යන දේවල් සියල්ල මහ පොළොවට පස් වෙලා අවසන් වෙනවා. ශරීරයේ තියෙන දිය වෙලා යන දේවල් සියල්ල මේ පොළවේ ගලාගෙන යන දිය දහරවල් එක්ක ජලයත් එක්ක මිශ්‍ර වෙලා අවසන් වෙනවා.
ශරීරයේ තියෙන උණුසුම බාහිර උණුසුමත් එක්ක එකතු වෙලා අවසන් වෙනවා. ශරීරයේ තියෙන හමාගෙන යන දේවල් හමාගෙන යනවා. ඔන්න ඔය සතර මහා ධාතුන්ගේ ස්වභාවය තමයි ධාතු මනසිකාර භාවනාවට අපි ගන්න. එහෙමනම් පින්වතුනි භාවනාව කරන්න පෙර ඔබ ඔය දැනුවත් වීම ඔබට හොඳටම ප්‍රමාණවත් ධාතු මනසිකාර භාවනාව වඩන්න උත්සාහ කරන කෙනෙක් නම්. දැන් ඔබට පුළුවන්. ඔබ ගෙදරක ඉඳන් වාඩි වෙලා බණ අහන කෙනෙක් නම් ඔබට ඉන්න ඉරියව්වෙම ඉඳන් හරි මේ භාවනාවට හිත යොමු කරලා උත්සාහයක් දරන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ බිම වාඩි වෙලා භාවනාවට ලෑස්ති වෙලාම බණ අහන කෙනෙක් නම් දැස් පියාගෙන මේ විදිහට හොඳට සිහි කරනකොට ඔබට ධාතු මනසිකාරයේම මේ ධර්ම ශ්‍රවණයෙන් වඩා ගන්නත් පුළුවන්. බස් එකක හරි වාහනයක හරි සියදුරේකට ඕක කරන්න බැරි වෙයි. හැබැයි ඔහුට අහගෙන යන්න පුළුවන්. බණ ඇසීමත් නිවන් දොරටුව. ඊළඟට ඕනෙම තැනක වාඩි වෙලා ඉඳගෙන නිවිහැනහිල්ලේ බණ ටික අහනවා නම් ඉන්න හැම ඉරියව්වකදීම ඉන්න සෑම ඉරියව් ක්‍රමයක් තුලදීම ධර්මයේ දියුණු කරලා ධර්මයේ වටහාගෙන ධර්මයේ මෙනෙහි කරමින් ධර්මාවබෝධයට හිතක් නැඹුරු වෙන විදිහට කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඔබ පහසු ඉරියව්වකින් දැන් වාඩි වෙලා ඔබ ඉන්න තැන ඉඳන්ම සූදානම් වෙන්න. අපි මේ අපේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය අපි හොඳට නුවණින් විමසන්න උත්සාහයක් ගමු. එහෙමනම් ඔබ පහසු ඉරියව්වකින් ඉන්න තැනම වාඩි වෙලා හොඳට තමන්ගේ ඉරියව්වට හිත යොමු කරන්න. දැන් ඔබ භාවනා කරන්න සූදානම් වෙන්න. ඔබ හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාම ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කරන්න මොහොතක්. පින්වතුනි අපි භාවනා කරද්දී අපේ හිත නොඑක් අරමුණු ඔස්සේ විසිරෙන හිතක් තියෙන. අපිට භාවනා මානසිකාරයට හිත ගන්න නම් හිත දමනය කිරීමක් කළ යුතුයි. ඒ නිසා හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වා ඉරියව්ව මොහොතක් සිහි කරන්න. ඉරියව්ව ඔස්සේ කේසාන්තේ ඉඳන් පාදාන්තයටත් පාදාන්තේ ඉඳන් කේසාන්තේ දක්වාත් ඔබ හොඳට ඉරියව්ව ඔස්සේ මෙනෙහි කරගෙන යන්න. මේ තියෙන්නේ හිස් මුදුන, හිසේ තියෙනවා කෙස්, මේ තියෙන්නේ නළල, මේ තියෙන්නේ ඇහි බැඹ, මේ තියෙන්නේ නාසය, මේ තියෙන්නේ තොල්පෙති, මේ තියෙන්නේ නිකට, මෙන්න බෙල්ල, වම් උරහිස, දකුණු උරහිස, පපුව, ඉන, වම් අත, ඔය වගේ එකින් එක හොඳට සිහි කරන්න. එහෙම සිහි කරගෙන යනකොට හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාම මෙනෙහි කරන්න පහළට හොඳ සිහිනුවණින් ඉරියව්ව මෙනෙහි කරගෙන එන්න. එහෙම පහළට මෙනෙහි කරලා පාදාන්තයේ ඉඳන් කේසාන්තයේ දක්වා දැන් ආපස්සට මෙනෙහි කරන්න. හොඳට ඉරියව්ව ඔස්සේම ඔබ සිහි කරගෙන යන්න. දැන් ඔබේ හිත ඔබේ කය තුලම පිහිටලන. දැන් හිත යොමු කරන්න හිස් මුදුනට. හිසේ තියෙනවා කළු පාට සිහින් දිගැටි කෙස් කියලා જાතියක්. මේ කෙස් කියන්නේ දිර දිරා යන දෙයක්. අපි ඔළුව පීරන්න කොයි තරම්නම් මේ කෙස් ගැලවිලා එනවද? දැන් ඔබ හොඳට භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා ඔබේ අවධානය යොමු කරගෙන කෙස් වල ඇත්තම ස්වභාවය විමසන්න. කෙස් කියන්නේ පස් වෙලා යන දෙයක්. දිර දිරා පස් වෙලා යන දෙයක්. පඨවි ධාතුවට අයිති දෙයක්. දැන් ඔබ හොඳට විමසන්න. ඉස්සලා ඔබ හිතන්න කෙස් වල ස්වභාවය. මේ හිසේ තියෙන කෙස් අපි ඔළුව පීරන්න කොයි තරම්නම් කැඩි ගැලවිලා පනාවට කොච්චරනම් කෙස් ගොඩක් එනවද? උපන් දා ඉඳන් අපි කොච්චරනම් කෙස් කොණ්ඩේ පීරනකොට ගැලවෙන ඒවා වීසි කරාද? ඒ කෙස් වැටෙන තැන්වල දිර දිරා යනවා. පොළොවට පස් වෙලා යනවා. පඨවි ධාතු. කෙස් කියන්නේ පස් වෙලා යන දෙයක්. හොඳට සිහි කරන්න. දැන් ඔබ හිත යොමු කරන්න ඔබේ හිසේ තියෙන කෙස් ටික. යම් දවසක මේ කෙස් ඔක්කොම ගලවලා දැම්මොත් අපි හිතමු කෙස් ඔක්කොම උගුල්ලලා ගැලෙව්වා කියලා. මේ කෙස් ටික ඔක්කොම ගලවලා අතට ගත්තා කියලා ඔබ හිතෙන් හිතන්න. ඔබ ඉදිරියට හිතෙන් මහා පොළොවට වීසි කරලා හිතෙන් බලන්න කෙස් වලට අත් වෙන ඉරණම. අවුවට වේලෙන්න වැස්සට තෙමෙන්න අවුවට වේලෙන්න වැස්සට තෙමෙන්න මේ කෙස් දිරන්න පටන් ගන්නවා.
දිර දිරා ගිහිල්ලා කාලයක් යනකොට කුඩු වගේ වෙලා කෙස් තිබ්බ තැනක්වත් හොයාගන්න නැති වෙනවා. කෙස් ටික පස් වෙලා යනවා. කෝ දැන් ඔබේ කෙස් ඔක්කොම දිරලා පොළොවටම පස් වෙලා අවසන් වුණා. කෙස් සියල්ල පස් වෙලා ගියා පඨවි ධාතු. දැන් කෙස් ගැන හොඳට මෙනෙහි කරලා හිතන්න. කෙස් කියන්නේ පස් වෙලා යන දෙයක්. පඨවි ධාතු පස් වෙලා අවසන් වෙනවා. දැන් හිත යොමු කරන්න. මේ කෙස් එන්න ඉදෙනවා. ගැලවිලා යනවා. හැමදාම කෙස් කළු පාටට තියෙන්නේ. කෙස් වයසට යන්න සුදු ගැහෙනවා ඉදෙනවා. අපි මේක වළක්ව ගන්න මොනතරම් උපක්‍රම කරත් කෙස් ගැලවිලා යන එක, කෙස් දිරණ එක, කෙස් වයසට යන එක, පස් වෙලා යන එක වළක්ව ගන්න පුළුවන් කමක් නැහැ. අපි වගේම ජීවත් වෙච්ච කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සුන්ගේ හිස්වල තිබ්බ කෙස් ඔක්කොම දිර දිරා පස් වෙලා ගියා පඨවි ධාතු. හොඳට හිතන්න. කෙස් කියන්නේ පොළොවේ පස් වෙලා යන දෙයක්. පඨවි ධාතු පස් වෙලා යනවා කියලා හොඳට සිහි කරලා කෙස්වල පඨවි ස්වභාවය හොඳට මෙනෙහි කරා. දැන් හිත යොමු කරන්න රෝම කූපවල. කෙස් වගේම ඔබේ ශරීරයේ සම මතු පිට හරියට වෙලක ගොයන් හිටෝල වගේ හැම මතු පිට රෝම කූප පිහිටලා. ඇහි බැඹේ සිට ශරීරේ පුරාම සම මතු පිට පිහිටි මේ රෝම කූප සියල්ල කෙස් වගේම දිර දිරා යනවා. කාලයක් යනකොට මේවා දිරලා ගැලවිලා පොළොවට වැටුණාට පස්සේ කෙස් වගේම පස් වෙලා අවසන් වෙලා යනවා. පඨවි ධාතු පස් වෙලා යන දෙයක්. ඔබ හිතෙන් මෙනෙහි කරන්න ඔබේ ශරීරේ පුරාම තියෙන රෝම කූප ඔක්කොම ගැලවුණා කියලා. මේ රෝම කූප ඔක්කොම ගලවලා මහා පොළොවට වීසි කරොත් අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා. හොඳට හිතෙන් බලන්න වෙන්නේ මොකද්ද කියලා. දිර දිරා ගිහිල්ලා සීමිත කාලයක් ඇතුළත දිරලා පොළොවේම පස් වෙලා අවසන් වෙනවා. පඨවි ධාතු පස් වෙලා යන දෙයක්. දැන් හිත යොමු කරන්න නියපොතු වලට. අත්වල ඇඟිලි කෙළවරේ තියෙනවා නියපොතු. කකුල් වල ඇඟිලි කෙළවරේ තියෙනවා නියපොතු. වැවෙන නියපොතු කෑලි අපි කපා වීසි කරනවා. කොයි තරම්නම් නියපොතු මේ මනුස්ස ජීවිතයේ තුල කපලා අපි වීසි කරලා ඇද්ද? මේ විසි කරන නියපොතු කෑලි වැටෙන තැන්වල දිර දිරා පස් වෙලා යනවා. අපි උපන්දා පටන් කොච්චරනම් කෙස් කපලා ඇද්ද? ඒව ඔක්කොම දිරලා ගියා පොළොවට පස් වෙලා ගියා. උපන්දා පටන් කොයිතරම් නියපොතු කපලා වීසි කරලා ඇද්ද? ඒ විසි කරපු තැන්වල තියෙනවද තාම? ඒවා දිරලා පස් වෙලා යනවා. මහා පොළොවේම පස් වෙලා නොපෙනී යනවා. පඨවි ධාතු පස් වෙලා යන දෙයක්. මේ අත්වල තියෙන නියපොතු ටිකයි කකුල් වල ඇඟිලි වල තියෙන නියපොතු ටිකයි ඔක්කොම ගැලවුණොත් හරියට මාළුවෙකුගේ කොරපොතු ගොඩක් වගේ. මේ නියපොතු ගැලවුණාට පස්සේ එහෙමම දිරන්න පටන් ගන්නවා. දිර දිරා ගිහිල්ලා සීමිත කාලයක් ඇතුළත නියපොතු දිරලා කුඩු වගේ වෙලා පස් වෙලා අවසන් වෙනවා. පඨවි ධාතු පස් වෙලා යන දෙයක්. කෙස් කියන්නේ පඨවි ධාතුව පස් වෙලා යන දෙයක්. රෝම කූප කියන්නේ පඨවි ධාතුව පස් වෙලා යන දෙයක්. නියපොතු කියන්නේ දිර දිරා පස් වෙලා යන දෙයක්. පඨවි ධාතුව. දැන් හිත යොමු කරන්න දත් වලට. උපන් දා පටන් මේ කටේ තිබිච්ච දත් ඔක්කොම දැන් මේ පුංචි කිරි දත් ඒවා හේමම මේ කාලෙම ගැලවිලා වැටුණා. අපි වැටුණාම ඒ දත් වීසි කරා. ඒ වැටිච්ච තැන්වල ඒ දත් දිර දිරා කුඩු වගේ වෙලා පස් වෙලා ගියා. දැන් මේ කටේ ඉතුරු වෙලා තියෙන දත් ටිකත් කට ඇතුළෙම කොච්චරනම් දත් දිරනවද? දත් දිර ගිහිල්ලා මේ කටේ දත් නැති මට්ටමටම සමහරුන්ගේ දත් ඔක්කොම දිරලා කැඩිලා ගැලවිලා සමහර වෙලාවට තියෙන දත් ටිකක් ගලවලම දාලා. ඊට පස්සේ එක්ක ප්ලාස්ටික් දත් ටිකක් දාගෙන ඒ වගේ දෙයකින් යන්තම් යමක් හපලා ආහාර කරගන්න පුරුදු වෙනවා. දත් කියන්නේ දිරලා යන දෙයක්. පස් වෙලා යන දෙයක්.
ඔබ හිතන්න ඔබේ දත් ඔක්කොම ගැලෙව්වා කියලා. සුදු පාට මේ දත් ඔක්කොම ගලවලා මහ පොළොවට හිතින් වීසි කරලා බලන්න. අවුවට වේලෙනවා. වැස්සට තෙමෙනවා. දවස් කීපයක් යනකොට බොර පාට හැදිලා ටිකින් ටික දිරන්න පටන් ගන්නවා. දිරදිරා ගිහිල්ලා කාලයක් යනකොට කුඩු වගේ වෙලා හුණු කෑල්ලක් කුඩු වෙලා පොඩි වෙලා යනවා වගේ දත් කුඩු වෙලා එහෙමම පොළොවටම පස් වෙලා අවසන් වෙනවා. දැන් මහ පොළොව හාරලවත් ඒ දතක කොටසක් හොයාගන්න නැහැ. ඒ සියල්ල පස් වෙලා ගියා පඨවි ධාතු. දැන් හිත යොමු කරන්න සමට. ශරීරේ පුරාම හරියට ගහක පිටින් තියෙන පොත්තක් වගේ, ගෙඩියක පිටින් තියෙන පොත්ත වගේ අපේ ශරීරේ පුරාම තියෙනවා. බාහිරින් හැමකින් තමයි ශරීරේ ඇතුලේ තියෙන නොයෙක් පිළිකුල් සහගත දේවල් ඔක්කොම වැහිලා තියෙන හැමකින්. මේ හැමේ නොයෙක් ලෙඩ රෝග හට ගන්නවා. කුෂ්ඨ රෝග, දද, කුෂ්ඨ, හොරි. මේ හැමත් පතුරු ගැලවෙනවා. ජීවත් වෙලා ඉන්නේද්දිම කුෂ්ඨ රෝග වගේ සමහර අසනීප නිසා හැමේ පතුරු ගැලවිලා යනවා. ඒ ගැලවිලා යන පතුරු හැමේ කොටස් තුවාල හැදිලා ගැලවිලා යන හැමේ කොටස් අපි වීසි කරනවා. ඒවා ඒ වැටෙන තැන්වලම දිරලා කාලයක් යනකොට පස් වෙලා යනවා. ඔබ හිතෙන් හිතුවොත් අපේ මේ ශරීරයේ තියෙන හැම ඔක්කොමත් ගැලවුණා කියලා හිතෙන් හිතන්න. දැන් ඔබ හිතින් මෙනෙහි කරන්න ඔබේ මූණේ හිස් මුදුනේ, බෙල්ලේ, පපුවේ, අත්වල, කකුල් වල පිහිටි මේ හැම ඔක්කොම හිතෙන් ගලවනවා කියලා හිතන්න. හරියට ඇඟට ඇලිච්ච ඇඳුමක් ගලවලා වීසි කරා වගේ. මේ හැම ඔක්කොම හිතෙන් මේ ශරීරයෙන් ඉවත් කරලා මෙනෙහි කරන්න. මූණේ තියෙන හැම, බෙල්ලේ තියෙන හැම, පපුවේ තියෙන හැම, අත්වල, කකුල් වල මේ ශරීරයේ සෑම තැනකම තියෙන මේ හැම ඔක්කොම ගැලවුණොත් ඒ හැම එහෙමම වැටෙන තැන් වලම කුණු වෙලා පස් වෙන්න පටන් ගන්නවා. කුණු වෙවි දිය වෙලා යනවා. කාලයක් යනකොට පස් ටිකක් විතරයි තියෙන්නේ. දැන් හැමක් නැහැ. අර තිබ්බ හැම ඔක්කොම කුණු වෙලා දිරලා දිය වෙලා පස් වෙලා ගියා. දැන් තියෙන්නේ පස් ටිකක් විතරයි. එහෙමනම් හැම කියලා කියන්නේ පස් වෙන දෙයක් පඨවි ධාතු. දැන් හිත යොමු කරන්න මස් වලට. ශරීරේ පුරාම තියෙනවා, මුහුණේ තියෙනවා ලී පිරිච්ච රතු පාට මස්. බෙල්ලේ තියෙනවා, උරහිස් වල තියෙනවා, අත්වල තියෙනවා, පපුවේ තියෙනවා, ඉනේ තියෙනවා, කලවවල තියෙනවා මස්, කෙන්ඩවල තියෙනවා මස්. දැන් ඔබ හිත යොමු කරන්න මේ මස් ඔක්කොම වෙනම ගලවලා එහෙමම මොකද වෙන්නේ කියලා මෙනෙහි කරන්න. හරියට අර ගවයෙක් මරලා හතරමං හන්දියක හැම ගහනවා වගේ බුදුරජාණන් වහන්සේ අපේ ශරීරේ කොටසෙන් කොටස වෙන් කර බලන්න කිව්වේ. ඒ නිසා ශරීරේ පුරාම තියෙන මේ මස් ඔක්කොම හිතෙන් ගලවලා ඔබ ඉස්සරහට වීසි කරන්න හිතෙන්ම ගලවලා දාන්න පොළොවට. මූණේ තියෙන මස් ඔක්කොම හිතෙන් අයින් කරා කියලා හිතන්න. බෙල්ලේ තියෙන මස්, අත්වල, පපුවේ, කලවවල මේ මස් ඔක්කොම රතු පාට ලී පිරිච්ච මේ මස් ශරීරයෙන් ගැලවුණාට පස්සේ කුණු වෙන පටන් ගන්නවා. කුණු වෙවි ගිහින් දිරදිරා කාලයක් යනකොට පොළොවේ පස් වෙලා යනවා. දැන් තියෙන්නේ පස් ටිකක් විතරයි. දැන් මස් නැහැ. දැන් තියෙන්නේ පස් ටිකක් පඨවි ධාතු. දැන් බලන්න ඔබේ ශරීරය දිහා ඇට සැකිල්ල වෙලාගෙන ගිය නහරවැල් ගොඩක් තියෙනවා. හරියට සීලයින් බටවල ලී පීච්ච සීලයින් බට වගේ ගහක් වෙලාගත්ත වැලක් වගේ ඇට සැකිල්ල පුරාම වෙලී ගිය නහරවැල්. මේ ඔක්කොම හිතෙන් කඩලා මහ පොළොවට වැටුණොත් වීසි කරන්න හිතෙන් ඉස්සරහට. බර්ට නුවණින් විමසන්න ඇත්තටම මොකක්ද මේවට වෙන්නේ? දිරදිරා ගිහින් කුණු වෙලා පස් වෙලා යනවා පඨවි ධාතු. දැන් නහරවැල් නැහැ. දැන් තියෙන්නේ පස් ටිකක් විතරයි. ඒවත් කුණු වෙලා ගියා. ඒ වගේම ඉලෑට කූඩු ඇතුලෙන් තියෙනවා පෙනහළු. කුණු වෙලා පස් වෙලා යනවා. අක්මාව කුණු වෙලා පස් වෙලා යන දෙයක්.
බඩවැල්, කුඩා බඩවැල්, මහා බඩවැල් ආදී මේ බඩවැල් ඔක්කොම කුණු වෙලා පස් වෙලා යනවා. වකුගඩු, අක්මාව, හදවත, පෙනහළු, ලේ පිරිච්ච හදවතක් තියෙනවා. මස් කුට්ටියක් වගේ කුණු වෙලා පස් වෙලා යනවා. ඒ වගේම හිස් කබල ඇතුලේ තියෙනවා හිස් මොළ. හරියට කුරුම්බලොඳ ගොඩක් වගේ සුදු පාටට පිහිටි හිස් මොළ කුණු වෙලා පස් වෙලා යනවා. මේ ශරීරය තුල යම්තාක් පඨවි ධාතු පස් වෙලා යන පඨවි ගතිය වැඩි දේවල් ඇද්ද? ඒ ඔක්කොම කුණු වෙවි පස් වෙලා ගියා. දැන් අවසානයේ ඔබට ඉතුරුනේ ඇට සැකිල්ල විතරයි. දැන් හොඳට මෙනෙහි කරන්න මේ ඇට සැකිල්ලේ ස්වභාවය. මස්ලේ තැවරිච්ච ඇට සැකිල්ලත් පුරුකෙන් පුරුක කාලයක් යනකොට ගැලවිලා යනවා. හිස් කබල වෙන පැත්තක, බෙල්ලයට තව පැත්තක, උරහිස්සට තව පැත්තක, අත්යට, ඇඟිලියට, කලවයට, කෙන්ඩයට, පායට, පා ඇඟිලියට. ඒවා වෙන් වශයෙන් සමහර වෙලාවට මැරිලා අමු සොහොනට ගෙනත් දාපු කෙනෙක්ගේ පවා සුලි සුළං වලට, හුළඟට, ජල පහරවල් වලට, සතුන් එහා මෙහා දුවනකොට පා පහරවල් නිසා මේවා පුරුකෙන් පුරුක ගැලවිලා ඒ තැන්වලම වේලිච්ච දර කෑලි ටිකක් දිරලා පස් වෙනවා වගේ දිරා යනවා. කාලයක් යනකොට ඇට සැකිල්ලත් දිරලා පස් වෙලා යනවා. දැන් ඔබට පස් ටිකක් විතරයි තියෙන්නේ. දැන් ඔබේ ඇට සැකිල්ලත් දිරලා පස් වෙලා ගිහිල්ලා. දැන් හොඳට විමසන්න පඨවි ධාතුවේ ස්වභාවය. මේ ශරීරයේ තිබ්බ කෙස් ඔක්කොම දිරලා පස් වෙලා ගියා. රෝම කූප දිරා පස් වෙලා ගියා. පෙනහළු කුණු වෙලා පස් වෙලා අවසන් වුණා. ශරීරයේ තියෙන සම, මස්, නහර ඒ ඔක්කොම කුණු වෙලා පස් වෙලා ගියා. පඨවි ධාතු, පෙනහළු, අක්මාව, බඩදිව, අසෝචි, හිස් මොළ ආදී මේ පඨවි ධාතු කොටස් සියල්ල දිරදිරා ගිහිල්ලා පස් වෙලා අවසන් වෙනවා. පඨවි ධාතු මහ පොළොවේ පස් හා සම කරලා ඔබේ ශරීරයේ තියෙන මේ සියල්ලම දිරදිරා පස් වෙනවා කියලා පඨවි ධාතු කොටස් 20 ගැන ඔය විදිහට ඔබ ධාතු මනසිකාර භාවනා වඩන්න. එහෙම භාවනා වඩලා ඔබ ආයිමත් මෙනෙහි කරන්න මේ ශරීරයේ තියෙන පිත කියලා කහ පාට දියරයක් වගේ වැగిරිලා යන දෙයක්. හොඳට හිත යොමු කරලා මෙනෙහි කරන්න පිත දිය වෙලා වැగిරිලා යන දෙයක්. ආපෝ ධාතු. මේ ශරීරයේ තියෙන සෙම උගුරට එනවා සෙම. නාසය හට ගන්නව හුටු. මේ සෙම කියන්නේ වැగిරිලා යන දෙයක්. ආපෝ ගතිය වැඩි දෙයක්. මහ පොළොවට වැටුණාට පස්සේ අපි කාරලා කිල ගහනවා සෙම. හේම වැగిරිලා දිය වෙන දේවල් එක්ක එකතු වෙලා අවසන් වෙනවා. ආපෝ ධාතු. සැරව ලේ තුවාල හටගෙන ඒවා කුණු වෙලා සැරව ගලනවා. මේවත් දිය වෙලා වැగిරිලා යන දේවල්. ඒ වගේම ශරීරේ පුරා තියෙන රතු පාට ලේ. මේ ලේ මස් වලත් පිරීලා තියෙන්නේ. නහර වැල් හරහා ශරීරේ පුරාම ලේ ධාතුව ගමන් කරනවා. හදවත කියන්නේ ලේ පිරිච්ච ලේ කුට්ටියක් වගේ තැන. මේ ශරීරයේ තියෙන වැగిරිලා යන දේවල් මේ ලේ මේ ඔක්කොම මැරුණට පස්සේ කුණු වෙවි පොළොවේම දිය වෙලා වැగిරිලා යනවා. ආපෝ ධාතු. දහඩිය මේ ශරීරයේ සම පුරාම ගලන දහඩිය බිඳු වැగిරිලා යනවා. ආපෝ ධාතු. ඒ වගේම කෙල වැగిරිලා යන දෙයක්. සඳ මිදුළු මේ ඇට මැද්දේ තියෙනවා ඇට මිදුළු කියලා ජෙලි වගේ දියරයක්. දිය වෙලා පස් වෙලා යන දෙයක්. ඒ වගේම මුත්‍රා දිය වෙලා වැగిරිලා යන දෙයක්. ඔය විදිහට ඔබ හොඳට භාවනා වඩන්න. මේ ශරීරයේ තියෙන වැగిරිලා යන පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය, කඳුළු, උරුණු තෙල් ආදී මේ කොටස් ඔක්කොම දිය වෙලා යනවා කියලා ඔබ හොඳට මෙනෙහි කරන්න. ඊළඟට ඔබේ ශරීරයේ තියෙන උණුසුම, බාහිර උණුසුමත් එක්ක පරිසරයේ තියෙන මේ රස්නේ උණුසුමත් එක්ක එකතු වෙලා අවසන් වෙලා යනවා කියලා හොඳට මෙනෙහි කරන්න. ඒ වගේම මේ ශරීරයේ තියෙන වායෝ ධාතු අපි ඈනුමක් ගියත් උගුරට ආවත් එක්ක වැටුණත් මේ ශරීරේ පුරා තියෙන මේ
වායෝ ධාතු ආස්වාස ප්‍රස්වාස වාතේ පවා එක්ක අපි මැරුණට පස්සේ කුස ඇතුලේ තියෙන අවයව සොලවන්න උපකාර වෙන මේ හැම වායෝ ධාතුවක්ම බාහිර පරිසරයට එකතු වෙලා අවසන් වෙනවා. වායෝ ස්වභාවයෙන් යුක්තයි. ඔන්න ඔය විදිහට පින්වතුනි ශරීරයේ තියෙන පඨවි ධාතු කොටස් සියල්ල හොඳට එකින් එක විමස පස්සෙලා යන ආකාරය මෙනෙහි කරන්න. ශරීරයේ තියෙන වැగిරිලා යන දේවල් එකින් එක හොඳට යෝනිසෝ මනසිකාරයෙන් දිය වෙලා යනවා කියලා බාහිර ජලයට සම කරලා වඩන්න. ශරීරයේ තියෙන උණුසුම බාහිර උණුසුමට සමාන කරලා වඩන්න. ශරීරයේ තියෙන හමාගෙන යන දේවල් බාහිර පරිසරයත් එක්ක එකතු වෙලා යනවා කියලා මෙනෙහි කරන්න. ඔය විදිහට ඔබ ධාතු මනසිකාරය වඩාගෙන යනකොට ඔබටම මම කියලා පිළිගත්ත මේ ශරීරය මේ සතර මහා ධාතු ගොඩකක එකතුවක් නේද කියලා තමා තුලින්ම වැටහෙන්න පටන් ගන්නවා. රූපේ යථා ස්වභාවය ඔබට අවබෝධ වෙනවා. එහෙමනම් ඔබ හැම දිනාටම මේ උතුම් ධාතු මනසිකාර භාවනාව දියුණු කරගෙන ඔබට ඔබේ කය යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ වගේම බාහිර අය තුලත් තියෙන මේ වගේම ශරීර නේද කියලා බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ඒ අයගේ ශරීරවල තියෙන යථා ස්වභාවයටත් හිත යොමු කරලා මේ වගේම ධාතු වශයෙන් බෙදා විමසමින් අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. මේ සෑම දෙනෙක්ගේ තමාගෙන් බාහිර අය තුල ගොරෝසු උනත් සියුම් උනත් දුර තිබ්බත් ළඟ තිබ්බත් තමා තුල තිබුණත් තමාගෙන් බාහිර තිබුණත් අතීතේ පැවතුණත් වර්තමානයේ තිබුණත් අනාගතයේ තිබුණත් සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීර සියල්ලම මේ වගේ සතර මහා ධාතුන්ටම එකතු වෙලා අවසන් වෙනවා කියලා හොඳට මෙනෙහි කරා. අන්නේ තුල ඔබට ධාතු මනසිකාරය වැඩෙනවා. එහෙමනම් ඔබ හැම දිනාටම මේ උතුම් ධාතු මනසිකාර භාවනාව දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.